සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. ප්‍රඥාවන්ත ජන සමාජයකට ධර්ම sannivedanaya සිදු කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය අපි මෙලෙස ආරම්භ කරන්නේ. ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පාතදුම්බර උපප්‍රධාන සංඝනායක මේගම්මන රජමහා විහාරාධිපති වත්තේගම බාලිකා මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද මානින්ගමුවේ පියරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ අද සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ මහනුවර පිච්චමල්වත්ත අම්පිටිය උඩුගොඩ පාර පන්විල ආරාමාධිපති මහාචාර්ය පානබොක්කේ සීවලී මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ සැදැහැති පින්වත් පිරිස. ධර්ම දේශනාව ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු. පංචශීලය සමාදන් වීමට අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණංဒ ගච්ඡාමි. ုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පෞසංතෝ නභරති තං පරාභවතෝ මුකං තේ. අද මේ වටිනා ධර්ම දේශනාව ලාංකීය ජන සමාජයටත් ලෝකවාසී බොහෝ දෙනාටත් දකිමින් අසමින් ධර්මාභෝධය වර්ධනය කර ගැනීම සඳහා මේ සඳහා විශාල කැපකිරීමක් කරමින් දායකත්වයේ දරන වසර 38ක වැනි සේවා කාලයක් මහාචාර්යවරියක් විදිහට වෛද්‍යවරියක් විදිහට ස්වීඩනයේ ආදී රටවල විපුල සේවාවක් සිදු කරලා ලාංකීය ජන සමාජයේත් වර්තමානයේ බොහෝ දෙනා තුල ශ්‍රද්ධා භක්තිය දියුණු කරවමින් අන්‍ය ලබ්ධික පිරිස් පවා බුදුදහම කෙරෙහි මහත් හැඟීමක් ඇති පිරිසක් බවට පත් කරන්නට විශාල සේවාවක යෙදී සිටින අපේ මහාචාර්ය පානබොක්කේ සීවලී මෙහෙණින් වහන්සේ හා එතුමිය සමගින් මේ කටයුතු වලට සහ සම්බන්ධ වෙන දොළපිහිල්ලේ සුදම්ම ධම්ම සුසීල කියන මෙහෙණින් වහන්සේ ආදී කොට සත්පුරුෂ පින්වත්නි, දැන් මේ පින්වත් පිරිස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ වටිනාතර ධර්මයේ අතුරින් යම් කිසි දහම් කාරණා ටිකක් ශ්‍රවණය කරන්නට සැදී පෙහෙදී සිටින අවස්ථාව. අපේ ජීවිතේ ගත්තොත් එහෙම මේ ජීවිතේ අපි නානාවිධ කාර්යයන් සඳහා විවිධ කාල සීමාවන් අපි යොදනවා. මේ යොදන කාල සීමාවන් වර එක ගත්තාම ඒ ක්‍රියාව හා ප්‍රතිඵලය ආපහු අරගෙන බලනකොට මේ කටයුතු මේ ක්‍රියාවන් මේ ඵලයන් මගේ ජීවිතයේ මෙලව පරලව දෙලවට උපකාර වෙනවද නැද්ද කියලා ආපහු අපි ප්‍රත්‍යවේක්ෂාවක් කළොත් සමහර කරුණු කාරණාවන් අපේ ජන ජීවිතයේ මෙලවට පරලවට උපකාරයක් නොවන කාරණාත් මිනිස් සමාජය තුල තිබෙනවා. එනිසාවෙන් මේ අවස්ථාව ගත්තොත් මේ හැමදෙනාම තමන්ගේ ජීවිතයේ අන්තය දක්වා පමණක් නොවේ, නිවන් දක්නා තුරුම යාව නිබ්බාන තෙක්ම උපකාර වෙන උපනිශ්‍රය වෙන ඊටාම වැදගත් වූ කාරණාවකටයි මේ ප්‍රවේශ වෙලා සිටින්නේ. බණ ඇසීම කියන කාරණාව හැම දිනාටම කළ හැකි දෙයක් නොවේ. බණ අසන හැම දිනාම ඒ තමන් කරන ක්‍රියාවන් ධර්මානුකූල පැත්තට යොමු කරන්නට මේ රටේ උත්සාහයන් දරනවත් මදක් අඩුයි. එහෙම වෙලාවක මේ පින්වත් පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ සූදානම් වීමම ඊටාමත් වැදගත් කාරණාවක් බව සිහිපත් කරන්න ඕනෑකම තිබෙනවා. ඊළඟට මං සිහිපත් කරන්නට ඕනෑකම තිබෙනවා මේ බණ ඇසීම වැනි කාර්යයක් සඳහා ඉඳ ගන්න කෙනෙක්, මේ දර්ශනය කරන ශ්‍රවණය කරන කෙනෙක් හිතන්න පුළුවන් මේ බණ ඇසීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනෙ මොකක්ද කියලා. මොකද මේ වර්තමානයේ බොහෝ දෙනෙක් බලන්නේ යම් වැඩක් කළාම ඒ වෙලාවෙම ප්‍රතිඵලයක් තියෙනවද කියලා බලනවා. ඒ අනුව මේ ධර්ම ශ්‍රවණය කරලීමෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවද කියලා කවුරු හරි
අවධානය යොමු කරලා බැලුවොත් එහෙම අසුතං සුනාති කියන විදියට බුදුහාමුදුරෝ දේශනා කරනවා කිසියම් දාසක කියවන්න නොලැබිච්ච අහන්න නොලැබිච්ච වැදගත් කරුණු කාරණාවන් ටිකක් ශ්‍රවණ ධාරණයට ලක් කරගන්න පුළුවන් මේ බණ අහන වේලාව තුල. අපේ සමාජයේ තිබෙනවා මේ ඇත්තෝ දන්නවා මහා මංගල සූත්‍රයේ තිබෙන කරුණු අතර බාහු සච්ඡාංච සිප්පංච කියලා බොහෝ ඇසූ පිරූතෙන් ඇති බව මේ වර්තමාන ජන සමාජයේ ගත්තාම ඇසූ පිරූ බව කොච්චරද කිව්වොත් එහෙම සමහර අය දැන් අපේ ත්‍රිපිටකයේ ගත්තාම පින්වත්නි 84000ක් නේ ධර්මස්කන්ධය 84000යි. පුංචි දරුවෙක් පාසලට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රයකට ලියලා ලකුණු 50ක් එහෙම ගත්තොත් කියනවා මේ මදි අඩක් නේරන් තියෙන කියලා. ඉතින් මේ 84000න් 42000ක්වත් දන්නවද කියලා ඇහුවොත් අපේ බෞද්ධ ලංකාවේ. එච්චර ඕනේ සූත 1000ක් හරියට දන්නවද කියලා ඇහුවොත් එහෙම. සමහර ඇත්තෝ ඉන්නවා මේ ජන සමාජයේ 3 සූත්‍රේවත් දන්නේ නැහැ. ඉතින් මෙවැනි සමාජයක් තුල අපි තේරුම් ගත යුතුයි අසුතං සුනාති නොඇසූ දේවල් අහමින් අපි අල්පසුතෝ නෙවෙයි බහුසුතෝ බවට පත් වෙන්නට වාසනාවන්ත අවස්ථාවක් කරගන්න ඕනේ බණ අහන වෙලාව. ඒ විතරක් නෙවෙයි. සුතං පරියෝදපෙන්ති කියන විදිහට මේ ධර්මයේ පොතපත පරිශීලනය කරද්දී බණ අහද්දී අපේ අවබෝධයට එන යම් කරුණු ඒවා නිරන්තරයෙන්ම ජන ජීවිතයට ගන්න යනකොට ප්‍රායෝගිකරණයට යනකොට යම් අවස්ථාවල ගැටලු මතුවෙනවා. එවැනි ගැටලුත් විසඳා ගන්න පුළුවන් දහම් ගැටලු ආදී විසඳ ගන්නත් පුළුවන් මේ ධර්ම ශ්‍රවණය කරලීම තුලින්. ඒ විතරකුත් නෙවෙයි මේ ධර්ම දේශනාව තුලින් පමණක් නෙවෙයි කොහේදී බණ ඇහුවත් අපේ ධර්මඥානය නැවත නැවත ඇසීම තුලින් ඒ තියෙන ධර්මඥානයේ වැඩි දියුණු කරගන්නට අපට අවස්ථාවක් උදා වෙනවා. ඒකත් වැදගත් කාරණාවක්. කං විතරති කියන විදිහට ප්‍රශ්න විසඳෙන්නා වගේම වැදගත් කාරණාවක් තියෙනවා බණ අහපුවාම. මොකද්ද මේ චිත්තමත්ත පසීදති. චිත්තමත්ත පසීදති කියලා කියන්නේ මේ හිත ධර්මයේ කෙරෙහි පැහැදෙනවා. දැන් අපේ සමාජයේ දිහා බලපුවාම එක එක්කෙනා එක එක දෙයකට පැහැදිලා තිබෙන්නේ. සමහර ඇඳුම් පෙරඳුම් කෙරෙහි බොහෝම පැහැදිලා ප්‍රසාදේ ඒ හොයාගෙන යනවා. සමහර ඇත්තෝ ආහාර පාන කෙරෙහි පැහැදිලා ඒවා පිටිපස්සේ යනවා. සමහර ඇත්තෝ මිල මුදල් කෙරෙහි ඒ පිටිපස්සේ පැහැදිලා යනවා. සමහර ඇත්තෝ අද කනගාටුවෙන් නමුත් කියන්න ඕනේ වත්මන් සමාජයේ මේ පස්වෙනි ශික්ෂාපදේ රකින්නවා වෙනුවට ඒවා තියෙන තැන් හොයාගෙන යනවා. මේ විදිහට ගත්තාම චිත්තමත්ත පසීදේ තමන් පැහැදිච්ච දේ තමන් අල්ලගත් දේ පිටිපස්සේ යනවා. හැබැයි මේ ගමන් වල අන්තිම කෙලවර ගත්තොත් එහෙම අපිට යම් කිසි තැනක කලකිරීමක් ඇති වෙන්නේ නිසා යම් කෙනෙක් බණ අහලා ධර්මයේ අහලා ධර්මයට පැහැදුනොත් එහෙම ආන්නේ ධර්මයට පැහැදිච්ච තැනැත්තා මේ ධර්මානුකූල ජීවත් වෙන තැනැත්තෙක් බවට පත් වෙනවා. කල යුතුයකම් කරමින් හල යුතුයකම් අත්හරින තැනැත්තෙක් බවට පත් වෙලා මෙලව ජීවිතේ යහපත් බවට පත් කරගෙන ඊළඟ ජීවිතයත් යහපත් බවට පත් කරවාගෙන කෙලෙස් ධර්මයන් ප්‍රහීන කරමින් ලබන නිර්වාණ ශාන්තිය කරාම ගමන් කරන තැනැත්තෙක් බවට පත් වෙනවා හොඳින් බණ අහන තැනැත්තා. මේ කියන ආબોධයේ තබාගෙන දැන් මේ පින්වත් පිරිස හොඳින් බණ අහන්න සූදානම් වෙන්න ඕනෑකම තිබෙනවා. මම මාතෘකාවක් වශයෙන් තබා ගත්තේ පරාභව සූත්‍රයේ තිබෙන එක ගාථාවක්. එහෙත් මේ ධර්ම දේශනාව තුලින් මා බොහෝසෙයින් මේ සමාජයට යම් පණිවිඩයක් ලබා දීමට උත්සාහ කරන්නේ මව්පිය උපස්ථානය වගේම මව්පියන් සමාජයට කරන මෙහෙයට දවා දරුවන් විසින් දෙමාපියන්ට කළ යුතු මෙහෙය කුමක්ද කියන එක යම් කිසි අවබෝධයක් ඇති කරවන්නටයි. අපේ සමාජයේ ගත්තාම
බෞද්ධ පවුලක් ගත්තාම මේ බෞද්ධ පවුලක අම්මා හා තාත්තා දෙන්න ගත්තාම මේ දෙදෙනාගේ ඊටාම සමීප බැඳීමක් හා මේ ගෘහපති ජීවිතයේ සාර්ථකත්වයට තුන්වෙනි පාර්ශ්වයක් විදිහට ඒ සමාජයට ධාරක සම්පත්තිය වටිනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක් බමුණෙක් ගිහිල්ලා මේ බමුණාගේ අදහස ප්‍රකාශ කළා. මොකද්ද බමුණාගේ අදහස? ස්වාමීනි මේ වටිනාම සම්පත ධන ධාන්‍ය දීපල නේද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබෙනවා කෙත්තවත්තු මනුස්සානං නොවේයි පුත්තාවත්තු මනුස්සානං. මේ සත්පුරුෂ දෙමාපියන්ට වටිනාම සම්පත මොකක්ද? ධාරක සම්පත දරු සම්පත. මේ දරුවන් පින්වත්නි පිළිබඳව මව්පියා හිතන ස්වභාවය මව්පියා කටයුතු කරන ආකාරයේ පිළිබඳව විවිධ සූත්‍ර ඔස්සේ අපට පැහැදිලිව දැනගන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් බුදුදහම මම හිතනවා පුදුම විදිහට මේ අම්මා තාත්තා පිළිබඳව විග්‍රහයක් කරනවා. ඒ මව්පියා පිළිබඳව කරන විග්‍රහයට අතිරේකව අපි ගත්තොත් එහෙම මුලින්ම හිතන්න ඕන කාරණාවක් තිබෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන දහම් කරුණු ගත්තාම සාමාන්‍ය ලෝකේ ශාස්ත්‍රවරයෙකුට එතෙක් ආબોධ නොවිච්ච එවාගෙම වෙනත් කෙනෙකු විසින් සමාජයට එළි දක්වන්න නොහැකි වෙච්ච කරුණු ටිකක්නේ මේ අපේ ජන ජීවිතේම හිතලා බලන්නකෝ. දැන් මේ බණහන පින්වත් පිරිස ගත්තාම මේ අපේ සිරුර පිළිබඳව බුදුරජාන් වහන්සේ පුදුම විස්තරයක් කරනවා. මේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා මේ ශෛලයක් පාසා පැහැදිලි විවරණයක් කරලා අන්තිමට මේ සිරුරේ නිස්සාර බව පැහැදිලි කරනවා. නිස්සාර බව පැහැදිලි කරනවා. හැබැයි මනස පිළිබඳව උන්වහන්සේ කරන විග්‍රහය ඊටාම අලංකාරයි. ඒ මනස පිළිබඳව විග්‍රහය උන්වහන්සේ පැහැදිලි කරලා දේශනා කරලා සරලව අපට සඳහන් කරනවා මේ කය තුල සංගවී තිබෙන මේ හිත යම් කෙනෙක් දියුණු කළොත් මේ ලෙඩ හැදෙන ජරාවටපත් වෙන මේ විනාශ වෙලා යන මේ වේදනා ඇදුම් දෙන මේ ශරීරය මේ අහසෙන් උනත් ගෙනියන්න පුළුවන්. මේ කාරණේ ටිකක් වැදගත් විතලා බලන්න. යම් කෙනෙක් මනස දියුණු කළොත් මේ සිරුර අහසෙන් පවා ගෙනියන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් ගත්තාම උන්වහන්සේට මේ මෙතන ඉඳලා යොදුන් ගානක් එහාට වඩින්න හැකියාව තිබුණා. භෞතික සම්පත් වෙන මොනවත් නැහැ. හිතලා බලන්න මේ ශරීරය මේ තරම් පාලනය කරවන්නට මනස දියුණු කරන්න අපට බුදුහාරොත් පැහැදිලි කළා. මේ මනස මෙච්චර දියුණු කරන්න තරම් හැකියාවක් ඇති පුද්ගලයෙක් නිර්මාණය කරන්නේ කවුද මේ සමාජයට කියලා ඇහුවොත් එහෙම ඒ අපේ අම්මා තාත්තා දෙන්න. අම්මා තාත්තා දෙන්න තමයි මේ නිර්මාණය සිද්ධ කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපට දරුවන් දෙමාපියන් පිළිබඳව මේ සූත්‍රගත කරුණු අරගෙන බලනකොට මව හා පියා දෙදෙනා විසින් දරුවන් මේ සමාජයට දායාද කරලා ඒ අය විසින් කරන යුතුයකම් ටික දැන් සිංහාලෝවාද වැනි සූත්‍රවල විස්තර කරන අතර ඊටාම පැහැදිලිව විවරණයක් කරන එක කරුණු කීපයක් සිහිපත් කරන්න සූදානම් වෙන්නේ මේ අපේ මව්පියා හඳුන්වන දේශනායේ වචනයක් තියෙනවා සුහදා කියන වචනය. මේ වචනේ හොඳට අපේ මව්වරු පියවරු මතක තබා ගන්න ඕනේ. දරුවෝ හොඳට මතක තියා ගන්න ඕනේ. මේ සුහදා කියන වචනයෙන් විස්තර කරන්නේ මේ සමාජයේ අපට ආදරය කරන අපව රැක බලා ගන්න වැදගත්ම තැනැත්තා කවුද? අම්මා තාත්තා දෙන්න. විශේෂයෙන් අම්මා ගත්තොත් එහෙම දරුවෙකුට ඒ තරම් ආදරයක් සෙනෙහසක් දක්වන කෙනෙක් ලෝකේ තව නැහැ පින්වත්. මම එක නිදසුනක් සඳහන් කරන්නම් බුද්ධ කාලේ
සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍මණය කරලා බුද්ධත්වයට පත් වුණාම සුද්ධෝදන රජුරෝ අනේ මගේ පුතා කියන හැඟීමෙන් කාලය ගත කළා. ටික කලක් යනකොට බුද්ධත්වයට පත් වුණා කියන ආරංචිය ලැබුණාම සතුටටපත් වුණා. කිඹුල්වත් නුවරටත් වැඩම කළා. මෙහෙම වැඩම කරපු එක් අවස්ථාවක නන්ද කුමාරයා පැවිදි බවට පත් වුණා. මහා ප්‍රජාපති ගෝතමිය පැවිදි බවට පත් වුණා. අන්තිමට රාහුල කුමාරයා මතක ඇති දායාද ඉල්ලන්නට ගිහිල්ලා ලැබිච්ච දායාදේ තමයි ශාසන දායාදය. ශාසන දායාදේ ලැබුණාම සුද්ධෝදන රජුරෝ බුදුරජාන් වහන්සේ හම්බෙලා මොකද සඳහන් කළේ? අනේ ස්වාමීනි මේ මා ළඟ හිටපු අන්තිමට ඉතුරු වෙලා හිටපු එකම දරුවා මේ මගේ ශරීරයේ මේ සිවිය පසා කරගෙන සමතෙක් මට දැනුණා මේක. මේ සම පසා කරගෙන මාංශතෙක් දැනුණා මට. මේ මාංශ පසා කරගෙන ඇට දක්වා අස්ථි දක්වා දැවුණා මේක. ඒ ඇට පසා කරගෙන ඇට මිදුළු දක්වා දැවුණා මට. බුදුරජාන් වහන්සේටත් ඒ වෙලාවෙ හිතුණා මොන තරම්නම් දරු සෙනෙහසින් මේ මව පියා වගේම වැඩිහිටියෝ දරුවන්ට සලකනවද කියලා. බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ තමයි මව්පියන්ගේ අවසරයක් නොමැතිව දරුවන් පැවිදි කරන්නට එපා කියන නීතිය පවා පෙනෙව්වේ. මෙයින් පෙනෙනවා නේද මේ අම්මා තාත්තා දරුවන් කෙරෙහි තිබෙන ලෙන්ගතු භාවය. මේ සුහදා කියන වචනයෙන් කියනවා අම්මා තාත්තා තරම් දෙන්නෙක් දරුවන්ට ආදරය කරන දෙන්නෙක් තවත් ලෝකේ නැහැ කියන එක. ඒ වගේම සඳහන් කරනවා ජනෙත්ති කියන වචනේත් අම්මට පාවිච්චි කරනවා. එයි මේ ජනෙත්ති කියලා කියන්නේ පින්වත්නි මේ නිරෝගීව දරුවෙක් දායාද කරන්න වෙහෙස මහන්සින තැනැත්තා විදියට. අපි ගත්තොත් එහෙම අපි මේ බණ කියන මමත් මේ බණ ආන හැම දෙනාමත් මව් කුසේ ඉන්න වෙලාවේ අපේ මව්වරු ආහාර පාන ටිකක් අනුභව කරද්දී Taman ගැන නෙවෙයි හිතන්නේ කුසේ ඉන්න දරුවා ගැන හිතන්නේ. ගමනක් බිමනක් යන වෙලාවේ හිතන්නේ Taman ගැන නෙවෙයි Tamanගේ කුසේ ඉන්න දරුවා ගැන හිතන්නේ. ඒ වාගේම ඒ දැනෙන සියලු වේදනාවන් මේ සියලු වද වේදනාවන් ටික ඉවසා දරාගෙන ජීවත් වෙනවා. එයි මේ තමන්ගේ දරුවා ගැන කල්පනා කරලා. මේ කුමක් සඳහාද? අනේ නිරෝගී සම්පත්තියෙන් යුක්ත, ඒ වාගේම රූප සම්පන්නකමෙන් යුක්ත යහපත් දරුවෙක් සමාජයට දායාද කරන්න ඕනේ කියලා මව්වරු මොන තරම් වෙහෙසෙනවද මහන්සි වෙනවද? මේ ටිකම ඇති නේද අපේ මව්වරු පිළිබඳව හිතන්නට. නිසා බුදුරජාන් වහන්සේගේ දේශනාවේ හැටියට මවගේ කාර්යභාරයන්ගෙන් සමාජයට වෙන එකක් විදිහට නිරෝගී සම්පන්න දරුවෙක් මේ සමාජයට දායාද කරන්න අපමණ වෙහෙසක් දරන බව අපි සන්තෝෂෙන් මේ වෙලාව සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ඊළාට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ තෝසෙන්ති කියන වචනය. තෝසෙන්ති කියන වචනයෙන් පින්වත්නි අපේක්ෂා කරන්නේ අපේ මේ මව්වරු පියවරු දරුවා සතුටින් තබන්න දරන උත්සාහය. සතුටින් තබන්න දරන උත්සාහය. ඒකෙදි මේක ජාතක කතාව කියනවා මව තමන්ගේ රුධිරය කිරට හරවලා පොවලා මේ දරුවාගේ හිස අතගාමින් මේ දරුවාගේ ඇඟ ස්පර්ශ කරමින් මේ දරුවාට නැලවිලි ගීත කියමින් මේ දරුවා ඊටාම සන්තෝෂෙන් තියන්න මොන තරම්නම් මහන්සියක් දරනවද කියලා. හිතලා බලන්න කුඩාතර දරුවෙක් ඉන්න නිවසක් ගත්තාම දරුවා ටිකක් හඬනවා එහෙනකොට අම්මාගේ ගමන් විලාසයේ වැඩි වෙනවා වේගෙන් දුවන යනවා එතෙන්ද. බැරි වෙලාවත් ඒ නිවසට සතෙක් සර්පයෙක් එනවා දැවුනොත් අනතුරක් දැවුනොත් එහෙම අම්මට ලක්ෂ ගාණන් කෝටි ගණන් ධනෙ තිබුණත් මාල පළඳනා මොනවා තිබ්බත් මේ අම්මා දුවගෙන යන්නේ කොහෙටද?
තමන්ගේ දරුවා ඉන්න තැනට තොටිල් ළඟට යන්නේ. පෙනෙනවා නේද මව්වරු පින්වත්නි මේ සමාජයේ දරුවා සන්තෝෂයෙන් තියන්නට රැක බලා ගන්නට දරන උත්සාහය බුදුරජාණන් වහන්සේ මේ කරුණ ඉතාම පැහැදිලි කරනවා මැනවින්. ඒ විතරක් නෙවෙයි පෝෂෙන්ති කියන විදිහට දරුවා පෝෂණය කරන්නට දරුවා හොඳින් වර්ධනය වෙන විදිහට මොන තරම්නම් කැපකිරීමක් කරනවද මේ සමාජයේ පින්වත්නි යම් කිසි අම්මා කෙනෙක් ආහාර ටිකක් බෙදා ගත්තාම පිඟානට මේ පිඟාන ඉස්සරෝම බත් ටික සමහරට දරුවාට අනලා කවලා දරුවාගේ කුස පිරුණාම තමයි Taman ආහාර ටිකක් අනුභව කරන්න ගන්නෙ. එහෙම ගන්නකොට සමහර වෙලාවට මේ මවට ආහාර ටිකක් තිබුණත් සන්තෝෂ වෙනවා නැතත් සන්තෝෂ වෙනවා දරුවාගේ කුස පිරුණා නේද කියන මේ සතුට අම්මා බොහෝම ඉහළින් ලබනවා. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනෑකම තිබෙනවා. ඔය ඊටාම සරල කරුණු කීපයක් මම සඳහන් කළේ අපේ මව්වරු පියවරු පිළිබඳව මේ සමාජයේ යමක් සිටිය යුතුයි කියන කාරණාව දැනගන්නට. ඊළඟට අපේ මව්වරු පියවරු පිළිබඳව පින්වත්නි සිංහාලෝවාද වැනි සූත්‍ර ගත්තොත් එහෙම මේවැය කියන මූලික වශයෙන් අපි මේ දරුවා යහපතේ යොදවන්නට අම්මා තමයි වීරිය කරන්නේ. අම්මා වීරිය කරනවා යහපතේ යොදවන්නට. වනාන්තරයේ පින්වත්නි සමහර ලාවට ඉපදෙන සතෙකුට දාව ඉපදෙන ඒ පැටවෙක් ඒ තමන්ගේ උත්සාහයෙන් තමයි ටික කලක් ඒ අම්මත් එක්ක ජීවත් වෙන්න වෙන්නේ. එහෙත් පින්වත්නි අපේ මව්වරුන් මේ සමාජයට දායාද කරන දරුවා තමන් අතේ තබාගෙන ආරක්ෂා කරමින් මොනතරම් කැපකිරීමක් කරනවද මේ දරුවා යහපත් දේවල් වල යොදවන්නට දරන උත්සාහය ගත්තොත් එහෙම මේ භික්ෂුන් වහන්සේලාට සේකියා කියලා දහම් කොටසක් තිබෙනවා මේවේ සමහර ශික්ෂාපද තිබෙනවා මේ ආහාර ටිකක් අනුභව කරද්දී මේ ඇඟිලි වාගේ දේ ලෙව කැමින් අනුභව කරලීමෙන් වලකින්නේ කියලා. සුරුසුරු කාරකම් බුංජිස්සාමති සික්ඛා කරණීයා මේ තව කෙනෙකුට ඇහෙන විදිහට ආහාර අනන්නට එපා. මේ වගේ ශික්ෂාපද ටික අපේ මව්වරු තමන්ගේ දරුවට පුංචි කාලේ උගන්වනවා. තමන්ගේ දරුවට පුංචි කාලේ උගන්වනවා. එහෙම උගන්ලා දරුවා යහපත් තැනකට ප්‍රවේශ කරගන්නවා. ඒ විතරක් නෙවෙයි පාපා නිවාරයන්ති කියන විදිහට දරුවා අයහපත් කාර්යයක යෙදෙන විට අම්මා තාත්තා බොහෝම ඕනෑකමින් ඒ දරුවා ඉතින් මුදව ගන්නවා. බැරි වෙලාවත් අපි ඉපදිච්ච කාලේ ඉඳලා අපිට පින්වත්නි වනේ වනසතුන්ට වාගේ අපට ඕන විදිහට එහෙම අපි හැදුනා නම් අපිට මිනිස් නාමයක් විතරයි එහෙනම් ඉතුරු වෙන්නේ. ඒ යනකොට ගුණවත්කමක්, නැනවත්කමක්, බලවත්කමක්, පිළිගැනීමක් මේ මොනවත් ඉතුරු වෙන්නේ ඒ ඇයි ළමා කාලය තුල නොඑක් දෙයට අපේ හිත යොමු වෙනවා. ඒවෙන් අපි වළක්වා ගන්න කවුද? අපේ අම්මා තාත්තා දෙන්න. එක තැනක සඳහන් කරනවා දිය උල්පතක් ආරම්භ වෙනකොට මේ දිය උල්පත එහෙමම ගලාගෙන ගියොත් එහෙම ඇලක් දිගේ ඔයක් දිගේ ගඟක් දිගේ ගිහිලා මහ මුහුදට ගියාම අය පිපාසවත් සංසිඳව ගන්න බැරි වතුර ටිකක් නිතුරු වෙන්නේ. ලුණු රස ටිකක් නිතුරු වෙන්නේ. ඒත් හැබැයි ඒ දිය උල්පතකින් එන වතුර ටික හිමීට අරගෙන කුඹුරු යායකට අරගෙන ගිහිල්ලා ගොවි තැන්පත් කරන්නා වගේ වෙනත් දෙයකට යොදවන්නා වගේ අපි ඉපදුනෙන් පස්සේ අපි හරවාගෙන යනවා. වතුර පින්වත්නි අගාධයක් දැක්කහම බිමට ඒ පල්ලමකට යනවා වගේ අපේ ජන ජීවිතේ සමහර තැන්වලදී නොසිතූ විදියට කඩා හැලෙනවා. එහෙම කඩා හැලෙනවා දුරදී දක්න අපේ මව්වරු පියවරු ඒ ජන ජීවිතේ යහපත්පත් කරන්නට අපට හොඳට ආවාද අනුශාසනා කරලා අපේ ජීවිතය යහපත් තැනකට ප්‍රවේශ කරනවා. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමාපියන් විසින් දරුවාට යහපත් මඟ පෙන්වමින් යහපතේ යොදවන්නට විශාල කැපකිරීමක් කරනවා. ඊළඟට මම සිහිපත් කරන්නට ඕනේ මෙලෙස අපට මව්වරු පියවරු කැපවන්නේ නම් දරුවන් වශයෙන් අපි කුමක් කළ යුතු වන්නේද කියලා. වත්මන් සමාජයේ සමහර මව්වරුන්ට පියවරුන්ට දෙනතේ කඳුළු මතුවෙන විදිහට තමයි
දරුවෝ කතා බහ කරන්නේ. දරුවෝ හැසිරෙන්නේ. මේවා පින්වත්නි මහා පොළොවත් උහුලන්නේ නැති බව අපි තේරුම් ගන්න ඕනෑකම තිබෙනවා. මම එක කතා ප්‍රවෘත්තියක් කියන්නට ඕනේ මූලික වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේට දැන් ආරංචි වෙනවා තමන් වහන්සේගේ පිය රජුරුවන් වහන්සේ අසනීප වෙලයි කියලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි කූටාගාර ශාලාව පැත්තෙන් වැඩම කරමින් මේ තමන් වහන්සේගේ පිය රජුරුවන් වහන්සේ බලන්න වඩිනවා. සරියුත් මහරහතන් වහන්සේ, ආනන්ද හාමුදුරන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, නන්ද හාමුදුරන් වහන්සේ මේ පසුපසින් වැඩම කළා. ඉතා වැදගත් සිද්ධියක් මේක. දැන් රාජමාලිගාවට වැඩම කරලා බලනකොට සුද්ධෝදන රජුරුව හොඳටම වයෝවෘද්ධයි. අසනීපයටපත් වෙලා. බුදුරජාන් වහන්සේ කල්පනා කළා අනේ මගේ පිය රජුරුවන් වහන්සේ. මම මේ ගෙදර හිටියානම් මම මේ රාජමාලිගාවේ හිටියානම් මම නොඑක් විදියට ආහාර පාන ලබා දෙමින් උපසත්කාර කරනවා. මට එහෙත් ඒ කාර්ය සම්පූර්ණ කරන්න නොහැකි වෙච්ච වෙලාවේ මම මේ වගේ ලෙඩ හැදෙන්නේ නැති වෙන්න, මේ වගේ වයසට යන්නේ නැති වෙන්න, මරණ දුකක් ඇති නොවෙන්නට මම නිවන් මඟ පෙන්වන්න ඕනේ කියන හැඟීමෙන් තමයි වැඩම කළේ රාජමාලිගාවට. අර ටිකක් වේදනාවෙන් ඉන්න සුද්ධෝදන රජුරුවන්ගේ හිසට අත තබලා බුදුරජාන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තයේ තබලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මම මේ රාජමාලිගාවෙන් එළිබැස්සත් ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් මං බුද්ධත්වයේ ලබාගෙන ලෝකයාට සිතක් කරන්නේ මම මේ අදිෂ්ඨානය කරනකොටමත් නන්ද හාමුදුරුවෝ පින්වත්නි දකුණ අත අල්ලාගෙන අදිෂ්ඨානයක් කළා. ආනන්ද හාමුදුරුවෝ පින්වත්නි වම් අත අල්ලාගෙන අදිෂ්ඨානයක් කළා. ඒ වෙලාවේ පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උරහිස හරියට අත තබලා අදිෂ්ඨානයක් කරනවා. මුගලන් මහරහතන් වහන්සේ දෙපා අල්ලාගෙන අදිෂ්ඨානයක් කළා. පින්වත්නි ලෝක ඉතිහාසයේ මොනතරම් වටිනා දර්ශනයක්ද හිතලා බලන්න. පිය රජුරුවන් අසනීප වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ නලලට අත තබාගෙන එවාගේම නන්ද ආනන්ද කියන මේ හාමුදුරන් වහන්සේලා දෙනම දේත අල්ලාගෙන සරියුත් මහරහතන් වහන්සේ උරහිස අල්ලාගෙන මුගලන් මහරහතන් වහන්සේ දෙපා අල්ලාගෙන අදිෂ්ඨානයක් කරනවා යහපතක් වෙන්නේ කියලා. සුද්ධෝදන රජුරවන්ට පින්වත්නි කයේ දැනෙච්ච වේදනාවන් මොනවත් අය දැනුන්නේ නැහැ. කයේ දැනෙච්ච වේදනා සියල්ල පින්වත්නි දුරු වෙලා ගියා. සුද්ධෝදන රජුරවන්ට කය සුවපත් වෙච්ච බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. මේ ධර්මයේ ශ්‍රවණය කරපුවාම සුද්ධෝදන මහරජුරවන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කළත් පින්වත්නි කෙලෙස් ධර්මයන් ප්‍රහීන කරගෙන රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පෙනෙනවා නේද බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා තමන් වහන්සේගේ පිය රජුරවන්ට සලකාපු සැලකිල්ල කොහොමද කියලා මේවා මේ වත්මන් සමාජයට පින්වත්නි ඊටාම වැදගත් සිද්ධි. මේවා අපි හොඳට දත යුතුයි. මේ කාරණාවන්ගෙන් අපේ ජීවිතයට යම් යම් ආදර්ශ ලබා ගත යුතුයි. අම්මා තාත්තා දෙන්නට යමෙක් සලකන්නේ නම් ඒ සැලකිල්ල තරම් පින්වත්නි වටිනා සැලකිල්ලක් තිබෙනවා නම් ඒ බුද්ධෝපස්ථානයක් පමණයි. නිසා හොඳට කල්පනා කරන්න ඕනෑකම තිබෙනවා මව්පියා වෙනුවෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියලා. අම්මා තාත්තා වෙනුවෙන් පින්වත්නි යම් දරුවෝ ප්‍රමාණයක් කටයුතු කරන්නේ නම් පෝෂණය කරලීම කියන කාරණාව ඊ타මත්ම වැදගත්. මොකද මම අර මාතෘකාවේ තබාගත් විදිහට යෝ මාතරං වා පිතරං වා යම් මවෙක් වේවා පියෙක් වේවා ජින්නකං ගත යොබ්බනං ශරීරය දි รา යන වෙලාවේ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන
මේ දර්ශනය දකින ඕන කෙනෙකුට තේරෙනවානේ. අපේ මව්වරු පියවරු ඊටාම තාරුණ්‍ය වී කුඩාතර දරුවෙක් මේ සමාජයට දායාද කරන්නේ. මව්වරු මැදි වියට එනකොට දරුවෝ තාරුණ්‍ය වියටපත් වෙලා. මේ තරුණ විය තවත් එහාට වර්ධනය වෙනකොට අම්මා තාත්තා දෙන්න ජින්නකම් දිරා ගිහිල්ලා වයසට ගිහිල්ලා දුබල වෙලා. එතකොට මේ තරුණ දරුවෝ තේරුම් ගන්න ඕන මගේ මේ නිරෝගී කය කවුද මට ලබා දුන්නේ? අර මම මුලින් සිහිපත් කළා මතක ඇති. ජනෙත්ති. මේ නිරෝගීව දරුවෙක් දායාද කරන්න අම්මා මොන තරම් සමාජයට කැපකිරීමක් කළාද? අර තරුණ දරුවෝ කල්පනා කරන්න ඕනේ. අනේ මේ මගේ මේ නිරෝගී කය මට මේ සමාජයට දායාද කරන්න මගේ අම්මා කොච්චර වෙහෙසුණාද? මොන තරම් මහන්සුණාද? ඒ නිසා මගේ අම්මා නිරෝගී කරන්න දැම්මම ලොකු කැපකිරීමක් කරන්න ඕනේ කියන හැඟීම තියාගන්න ඕනේ. මේක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ නිසා පෝෂණය කරන එක, රැක බලා ගන්න එක මේ කටයුතු ඉතාමත් වැදගත්. පෝෂණය කරලීම ගත්තාම පින්වත්නි මේ වනේ වනසතුන් තුලත් මේ ගුණාංග ඉතාම ඉහළින් තිබෙනවා. අපේ එක ජාතක කතාවක එක් ඇතින්නක් හිටියා. මේ ඇතින්ට ඊටාම ප්‍රියකරු ඇත් පෙටවෙක් හිටියා. රටේ රජුරුවන්ගේ රජවාසලේ මංගල අස්තිරාජයා මිය ගියා. මංගල අස්තිරාජයා මිය ගිය වෙලාවේ හස්ත ශිල්පයේ දන්න ඇත්ගොව්ව ප්‍රමාණයක් ගියා වනාන්තරයට හොඳ ඇත් පැටියෙක් හොයාගන්න. බලපුවාම බොහෝම පැහැපත් රූප සම්පන්න ඇත් පැටියෙක් හිටියා. අල්ලාගෙන රජවාසලට ඇවිල්ලා රජවාසලේ සියලු පහසුකම් සැපෙව්වා. නොයේක ආහාර පාන පළතුරු ලබා දුන්නා. නෑ අනුභව කළේ. මේ කතා ප්‍රවෘත්තියේ හැටියට මේ ඇත් පැට වඟවනවා. මං කුඩා කාලේ වනාන්තරයට ගියාම මගේ අම්මා මව් ඇතින්න නොයේක් විදිහේ රස මිහිර ආහාර අනුභව කරමින් ඒ සියල්ල හොඳ ටික මට ලබා දෙනවා. ඒ හොඳ ටික මට ලබා දෙනවා. පස්සේදී මව් ඇතින්නගේ දෙනෙත් අන්ධ වුණ වෙලාවේ මම තමයි මේ වනාන්තරයේ ඇවිදලා පළතුරු ආදී හොයාන අරන් ගිහින් දුන්නේ. මං කොහොමද අනුභව කරන්නේ මගේ මව් ඇතින්න මේ වෙලාවේ? ඒ වනාන්තරයේ තනි වෙලා ඇති නේද කියලා හිතුවා. මේ බව ඇත්ගොව්ව දැනගෙන මේ ඇත්ගොව්වන්ට මේ කාරණේ වැටහුණෙන් පස්සේදී අර වනාන්තරයට ගිහිලා අර මව් ඇතින්න හොයාගෙන ඇවිල්ලා රජවාසලේ බැඳලා ආහාර අනුභව කරන්න සැලැස්සුවාම මේ වාසනාවන්ත ඇත් පැටියා ආහාර අනුභව කළේ. පින්වත්නි මේ වනාන්තරයේ වනසතුන්ගිනුත් අපට මොන තරම්නම් මව්පිය උපස්ථානය පිළිබඳව තොරතුරු ගන්න පුළුවන්කම තිබෙනවද? ඒ තරම් වටිනා තොරතුරු ටිකක් ආදර්ශ ටිකක් තියෙන සමාජයක් වෙච්ච මේ මිනිස් සමාජය තුල අපි අම්මා තාත්තා දෙන්නා ඉතාම හොඳින් පෝෂණය කරන්නට ඕනේ. රැක බලා ගන්න ඕනෑකම තිබෙනවා. වයෝවෘද්ධ වෙච්ච මව්වරුන්ගේ පියවරුන්ගේ හිතේ තිබෙන පින්වත්නි යම් යම් සිතුවිලි ගත්තාම ඒවා දරුවෝ ක්‍රියාවට නංවලා ඒ මව්වරුන්ගේ පියවරුන්ගේ සිත් සතන් සන්තෝෂයටපත් කළාම ඒකේ ආශිර්වාදයේ බොහෝම ඉහළයි. ඊළඟට අපේ දේශනාවේ වැදගත් කාරණාවක් තිබෙනවා. මේ සමාජයේ සමහර මව්වරු ගත්තාම ඒ මව්පියා හදාපු දරුවා මවට පියාටත් වඩා ගුණ සම්පන්නයි සමහර ලාවට. සමහර දරුවෝ ගත්තාම අම්මා තාත්තා ළඟ තියෙන දේටත් වඩා ගුණ සම්පන්න බවක් තියෙනවා. එතකොට කොහොමද මේ මව්පියා පෝෂණය කරන්නේ රැක බලා ගන්න කියන කරුණු වලට අතිරේකව ඒ මව්පියා වෙනුවෙන් තව යුතුයකම් ප්‍රමාණයක් ඉටු කරන්නට බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. ඒ කොහොමද? දරුවාගේ යුතුයකමක් තියෙනවලු අම්මා තාත්තාගේ ශ්‍රද්ධාව දියුණු කරන එක. මේක වැදගත් කාරණාවක්. සමහර මව්වරු පියවරු තුල ශ්‍රද්ධාව නොමැතිනම් දරුවා අම්මා තාත්තාගේ ශ්‍රද්ධාව දියුණු වෙන විදිහට කටයුතු කරන්න ඕනෑකම තිබෙනවා. ඒ ශ්‍රද්ධාව දියුණු වෙන විදිහට වග බලා ගන්න ඕනේ තමන්ගේ නොයෙක් එදිනෙදා කටයුතු. ඒ වගේම සමහර අවස්ථා තිබෙනවා මව්පියාගේ සීලය දරුවා විසින් දියුණු කරවන්න ඕනේ. දරුවා දියුණු කරවන්න ඕනේ.
අපේ වත්මන් සමාජයේ කනගාටුවෙන් නමුත් කියන්නට ඕනේ සමහර නිවෙස් තිබෙනවා. මේ 15ක පොහොයේ දවසේ අම්මා පෙහෙවස් සමාදන් වෙන්න ඕනේ කියලා මාසෙ මුළුල්ලේම පොහොය දවස ගැනගෙන ආලිත බල සේරම කටයුතු කර ඉන්නකොට මුණුබුරේව්ගේ හරි මිනිබිරේව්ගේ හරි වැඩක් පවරලා එදා දවසේ අම්මා තාත්තා දෙන්න සමහරට පෙහෙවස් සමාදන් වෙන ගමන ඕනේ නතර වෙනවා. මොකක් හරි වැඩක් රාජකාරියක් පවරනවා. පින්වත් එතන අර මව පියාගේ ශ්‍රද්ධාව දියුණු කරන්න ඕනේ වෙනුවට මව පියාගේ සීල ගුණය දියුණු කරන්න ඕනේ වෙනුවට ඒ ඇත්තන් දියුණු කරගන්න දෙයටත් සමහරලාට බාධා පමුණවලා තමන්ගේ විනෝදකාමී ජීවිතය ගත කරන තරුණ අය මේ සමාජයේ නැතුවා නොවේ ඉන්නවා. ඒ අය හොඳින් තේරුම් ගන්න ඕනේ අම්මා තාත්තා දෙන්නාගේ මේ සීල ගුණය, ශ්‍රද්ධා ගුණය වගේම ඡාග පඤ්ඤා කියන මේවා දියුණු කරන්න ඕනේ. ඡාග කියලා කියන්නේ මේ පරිත්‍යාගශීලී ගුණය. පරිත්‍යාගශීලී ගුණය. පරිත්‍යාගශීලී ගුණය ඇයි අපි මේ දියුණු කළ යුතු වන්නේ? මේ බණ කියන මමත් මේ බණහන පින්වත් පිරිසත් මේ සමාජයේට ජන්මලාභය ලැබෙන වෙලාවේ අපට යම් ශක්තියක් තිබෙනවා. ඒ ශක්තිය පෙර භවයේ අපි උපයාගත් දෙයක් හෝ මේ භවයේ ඇති කර ගන්නා ලද්දක්. මේ බොහෝ දේවල් පින්වත්නි භෞතික දේවල් පිළිබඳව අපි හිතපුවාම මේවා අපට පරිහරණය කළ හැකි කාලය කොච්චරද? කොච්චරද මේ කාලය කියලා බැලුවොත් එහෙම යාව ජීවිතයක් විතරයි. මේ යනකම් විතරනේ. මිය ගියන් පස්සේ මේ කිසි දෙයක් අපට පරිහරණය කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි යම් කෙනෙක් යාව නිබ්බානතෙක් පරිහරණය කරන්න අවශ්‍යයි නම් ඒ තැනැත්තා කළ යුතු වන්නේ කුසල් දහම් සිද්ධ කළ යුතු වන්නේ. කුසල් දහම්. එනිසා සමහර අපේ දරුවෝ කල්පනා කරනවා අම්මා තාත්තා පිළිබඳව ටිකක් හිතලා ඒ අම්මා තාත්තාගේ තිබෙන යම් කිසි ශක්ති සම්පන්නතා ආදියත් ගැන හිතලා සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ තමන් ගත කරද්දී දෙමාපියන්ගේ ජීවිත දෙමාපියෝ හුදකලාව ගත කරන්න ඉඩ ආරිනවා. එහෙම නැතුව අපි හැම වෙලේම කල්පනා කරන්නට ඕනේ අම්මා තාත්තා තුල තියෙන අර ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ආදී මේ ගුණාංග දියුණු කරන්නට අපි හැම වෙලේම උත්සාහවන්ත වෙන්න ඕනෑකම තිබෙනවා. මෙහෙම එතකොට අපි මවගෙන් පියාගෙන් වෙන සේවාව අඳුනාගෙන මව පියා වෙනුවෙන් අපේ මේ යුතුයකම් ටික මැනවින් ඉටු කරමින් සමාජයේ එහාට යම් කෙනෙක් අරගෙන යනවා නම් ආන්නේ අරගෙන යන තැනැත්තාට මේ ධර්මයේ තිබෙන වටිනාකම මනවින් ආબોධ වෙනවා, තමන්ගේ ජීවිතයට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ වෙච්ච තැනැත්තා කල්පනා කරන්න ඕනෑකම තිබෙනවා ජන ජීවිතේ ගත කරන අපි ධර්මානුකූලව ජීවිතේ ගත කළොත් තැවීමක් ඇති වෙන්නේ නැහැ. පසුතැවීමක් ඇති වෙන්නේ නැහැ. යම් කෙනෙක් පින්වත් මේ ಗುಣධර්ම ආදිය සියල්ල විනාශ කරමින් මේ සමාජ සාර ධර්ම සීරම අයින් කරමින් නිසරු ජීවිතයක් ගත කළොත් ඒ ගත කළ තැනැත්තාට එහි විපාකේ අනිවාර්යෙන් විඳින්න සිද්ධ වෙනවා. ඔය කියන කරුණ ටික මම දැන් සිහිපත් කරනකොට දැන් මේ පින්වත් පිරිසට ආબોධයට නැගෙන සමහර කරුණු තිබෙනවා. මේ ධර්ම දේශනාව මාධ්‍ය තුලින් ශ්‍රවණය කරද්දී විවිධ කරුණු කාරණාවන් ඔබේ සිහියට එන්න පුළුවන්කම තිබෙනවා. විවිධ බාධා මේවට තියෙනවායි කියලා ධර්මානුකූල ජීවත් වෙන්න කැමති ඒත් කියලිවල බාධා ඇති වෙයි. සියලු බාධා මැඩ ගන්නට ලාංකිකයා බොහෝම දක්ෂ කෙනෙක්. අපේ මේ මහාචාර්ය පානබොකේ සීවලී මෑණියන් වහන්සේත් ඒ ස්වීඩනයේ වාගේ රටවල ගිහිල්ලත් මේ දරන්නේ ලොකු උත්සාහයක්. මොකද්ද? මේ බෞද්ධයා දියුණු කරන්නට ඕන, බෞද්ධයා සංවර්ධනය කරන්න ඕන. මේ නාලිකා පවා ඔස්සේ සම්බන්ධ කරමින් විදේශිකයන් පවා සම්බන්ධ කරන්න ඕනේ කියන මේ හැඟීම තිබෙන්නේ මේ සියලු බාධා දුරු කරගෙන අපි යා යුතුයි කියන හැඟීමෙන්. මම ඒ නිසා සියලු බාධා දුරු කරගෙන ඉදිරියට යා යුතුයි කියන එකට එක කතා ප්‍රවෘත්තියක් සිහිපත් කරලා ධර්ම දේශනාව නිමා කරන්න මේ සූදානම් වෙන්නේ. අපේ රටේ තිත්තල පබ්බත කියන විහාරය, සිතුල්පව්ව කියන විහාරේ හිටිය හාමුදුරන් වහන්සේ නමක්. මේ හාමුදුරුවෝ දැන්
දවසක් භාවනා කරලා කෙලෙසුන් අසනවා කියන හැඟීමෙන් යුක්තව වැඩම කළා දාගැබ් මළුවට. ගවයෙක් ඇවිල්ලා මේ ස්ථානේ අපවිත්‍ර කරගෙන ගියා. හාමුදුරුවෝ තේරුම් ගත්තා මේ නම් මගේ මාරයා තමයි කියලා. ඊළඟ දවසේ ආපහු මළුවේ ඇමදලා ඉඳගත්තා. එදා මහලු මිනිස්සෙක් මේ වනයක් ඌජා ගලමින් මෙතනින් ගියා අපවිත්‍ර වුණා. එදාත් ආපහු නැගිටිනවද කියලා හිතලා කල්පනා කළා නෑ මේ මාරයා වෙන්න ඇති. මං ඕනේ අභියෝගයට මුහුණ දෙනවා කියන අදිෂ්ඨානශීලීව කල්පනා කළා. මම මේ මාරයාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා අහනවා. නුඹ මාරයාද? මාරයා කියනලු ඔව්. බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවද? මාරයා නෑ කියන්න කැමති නෑනේ. ඔව් කියනවලු. මවලා පෙන්වන්න පුළුවන්ද? මාරයා ඉතින් බෑ නොකිය හා කිව්වා. දැන් මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මවනකම් බලාන ඉන්නවා. සමත භාවනාවේ මාතෘකා 41ක් තමයි බුද්ධානුස්සතිය. හාමුදුරුවෝ දැන් සේරම අමතක කරලා බුදුහාමුදුරුවෝ මවයි කියලා බුදුරජාන් වහන්සේගේ ගුණ මෙනෙහි කර කර හිටියා. කාමච්ඡන්ද ව්‍යාපාදීන මේ දුද්දච්ච කුක්කුච විචිකිච්ඡා කියන නීවරණ හිමීට දැන් හිතේ යටපත් වේගෙන යනවා. ඒ යටපත් වෙන වෙලාවේ සමත භාවනාවේ ඉන්න කෙනා නිවන් දකින්නම් විදර්ශනාවට යන්න ඕනේ. මේ ආරෝ කල්පනා කළා මාර්යා බුදුහාරෝ මවල පෙන්නැව්වත් ඒක මැවිල්ලක් නේ. ඇති වෙනකොටම ආපහු නැති වෙලා යයි. ලෝකේ අනිත්‍ය සංකල්ප එතන කියලා මෙනෙහි කරනවත් එක්කම මේ තිත්තල පබ්බත විහාරේ මේ හාමුදුරන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පෙනෙනවා නේද ඕන බාධකයක් දුරලන්නට අදිෂ්ඨානශීලී ගුණේ තිබෙන්නට ඕනේ. ඒ අනුව මේ පින්වත් පිරිස නොඑක් විදිහේ බාධකෙන්නට පුළුවන්. නොඑක් විදිහේ ගැටලු මතුවෙන්න පුළුවන්. මේ ගැටලු ලෝකයේ සාධාරණයි කාටත් කියන හැඟීමෙන් යුක්තව චිත්ත ධෛර්යය උපදවාගෙන Tamanගේ කටයුතු වහවහ යහුසුලුව සිද්ධ කළ යුතුයි කියන හැඟීමත් ඇති කරගෙන කළ යුතුකම් කරමින් හල යුතුකම් අත්හරිමින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට සෑම අවස්ථාවකම උත්සාහවන්ත වෙන්නට ඕනෑකම තිබෙනවා. එවන් වූ අවස්ථාවන්හිදී තමන්ගේ මවගෙන් පියාගෙන් වෙච්ච සේවාව සිහියට නගාගෙන අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු යුතුකම් මනවින් සිද්ධ කරද්දී ඔබට විශාල ශක්තියක් ලැබෙනවා. ඒ ශක්තියත් මේ ධර්ම ශක්තියත් ඒ වාගේම මේ පුණ්‍ය ශක්තියත් හේතු වාසනා වීමෙන් ඔබ හැම දිනාටම දෙව් මිනිස් අප කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මහනුවර පන්විල උඩුගොඩ පාරෙහි මෙහෙණි ආරාමය හා එවාගේම අම්පිටිය පිච්චමල්වත්තේ මෙහෙණි ආරාමය යන උභය ආරාමාධිපතිනි වසර 38ක පමණ කාල සීමාවක් ශීර්ණේ ගත කරමින් වෛද්‍යවරියක් විදිහට එවාගේ මහාචාර්යවරියක් විදිහට විශාල සේවාවක් සිද්ධ කරන පිදුරාංගල ළමා නිවාසය ආදී කොට ළමා නිවාස කීපයකට ආධාරෝපකාර කරමින් මේ සමාජයේ බොහෝ දෙනා යහපත් තැනකට ප්‍රවේශ කරලීමට මහත් පරිශ්‍රමයක් දරන මහාචාර්ය පානබෝකේ සීවලී මෙහෙණින් වහන්සේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් එතුමිය අභාවයටපත් තම දයාබර මෑණියන් වහන්සේටත් පියතුමන්ටත් එම උභය පවුලේ මියගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරලීමත් එවාගේම තම ජීවිතයේ කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව තමන්ට විශාල සේවාවන් සිද්ධ කළ බලපිටියේ සාමිරිසු ලීලාරත්න මහත්මයාට පින් පැමිණවීමත්
මේ පින්කමේ අරමුණු බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් ස්වීඩනයේ පදිංචිව සිටින වාසල මුදියාන්සේලාගේ අංජලිකා මහත්මිය, ස්වීඩනයේ පදිංචිව සිටින වාසල මුදියාන්සේලා සුධර්මා මහත්මිය කියන තම දියණිවරු දෙපළටත් අනුලා ලීලාරත්න මහත්මියටත් ආශිර්වාද කරලීමට මේ පින්කම යොදාගෙන තිබෙනවා. ඒ අතරම එතුමියට තමන්ගේ ආරාමයේ කටයුතු වලදී විශේෂයෙන් සහාය දක්වන දොළපිහිල්ලේ ධම්මසුශීල මෑණියන් ආදී කොට අපේ මීගම්මන් රාජමහා විහාරස්ථානයේ ආදී ඒ විහාරස්ථාන වලින් පැමිණි දායක පින්වත් පිරිසත් මේ ස්ථානයේ සහ සම්බන්ධව සිටින බව සිහිපත් කරමින් විශේෂයෙන් අපේ පානබෝකේ සියවලේ මෙහෙණින් වහන්සේ ඇතුළු හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යහපතක් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පාතදුම්බර උපප්‍රධාන සංඝනායක මේගම්මන රජමහා විහාරාධිපති වත්තේගම බාලිකා මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද මානින්ගමුවේ පියරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර চিරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවට පත්වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.